උදාහරණයක් කාමීත්‍රි ක්‍රියාකාරීත්වය ඔයාද මුලින්ම කරන්නේ මේ ඔයාලට ඔය 2022 ආයතත් ඔය ඕනේ නම් රිවිෂන් එකේ තියෙනවා බිම්මැනුම් පාඩම දාලා බිම්මැනුම් පාඩමේ ධම්මවල මිනුම තියෙනවා දාලා මේ ඔයාලට කාබරේටරේ ක්‍රියාකාරීත්වය අපි ලිව්වනේ කාබරේටරේ ක්‍රියාකාරීත්වය මොකක්ද කියලා මම කෙලින්ම ලියලා දුන්නේ නැහැනේ නෝට් එකක් පොඩි අන්න ඒක තමයි මේ දෙන්නේ සර් ටියුට් එක 4 නේද ටියුට් එක 4 වෙන්නේ නේද ඔයාද මුලින්ම කරන්නේ මට හරියටම මතක නැහැ හතරවෙනි ටියුට් හතරවෙනි ටියුට් එක තමයි සර් 4 10 හරි හරි ලියමු ලියන්න ටියුට් එකේ දන්නේ මේව ලියන්න පණ ගැන්වුම් මෝටරය රියදුරා විසින් පණ ගැන්වුම් මෝටරය රියදුරා විසින් ක්‍රියාත්මක කිරීමත් සමග මාතෘකාව මොකද්ද? ඔය තියෙන මොඩල් එක කාබරේටරේ ක්‍රියාකාරීත්වය. කියන පණ මුලින්ම කරන්නේ ඈ මුලින්ම කරන්නේ සර් ඔව් දැන් පණ ගත්තොත් කියන පණ ගැන්වුම් මෝටරය රියදුරා විසින් පණ ගැන්වුම් මෝටරය රියදුරා විසින් ක්‍රියාත්මක කිරීමත් සමගම පණ ගැන්වුම් මෝටරය රියදුරා විසින් ක්‍රියාත්මක කිරීමත් සමගම එන්ජිමේ අභ්‍යන්තරයේ ඇති පිස්ටන් එන්ජිමේ අභ්‍යන්තරයේ ඇති පිස්ටන් එන්ජිමේ අභ්‍යන්තරයේ ඇති පිස්ටන් ඉහළ පහළ ගමන් කිරීම ආරම්භ වේ. ඉහළ පහළ ගමන් කිරීම ආරම්භ වේ. ඉහළ පහළ ගමන් කිරීම ආරම්භ වේ. පිස්ටන් පහළ යාමත් සමගම පිස්ටන් පහළ යාමත් සමගම පිස්ටන් පහළ යාමත් සමගම සිලින්ඩරය තුල දහන අවකාශයේ පරිමාව වැඩි වී සිලින්ඩරය තුල දහන අවකාශයේ පරිමාව වැඩි වී සිලින්ඩරය තුල දහන අවකාශයේ පරිමාව වැඩි වී පීඩනය අඩු වේ. පීඩනය අඩු වේ.
පීඩනය අඩු වේ. හරි. මෙම අඩු පීඩනයේ හේතුවෙන් අවට වායුගෝලයේ පවතින වාතය වාත ශෝධකයෙන් පවිත්‍ර වී කාබියුරේටරය තුලට පැමිණේ. කාබියුරේටරයේ ඇති වෙන්චූරි ක්‍රියාව හේතුවෙන් වායුවේ ප්‍රවේගය වැඩි වී වෙන්චූරියට ප්‍රධාන පිටවුම් නලය සම්බන්ධ කොට ඇති හේයින් වාත ප්‍රවේගයට අනුලෝමව ඉන්ධනද වාත ප්‍රවේගයට අනුලෝමව ඉන්ධනද
බර්නූලි මූලධර්මයේ අනුව ඇදී යාම සිදුවේ. බර්නූලි මූලධර්මය අනුව ඇදී යාමද සිදුවේ. ඇදී යාමද සිදුවේ. මෙහිදී ඉන්ධන හා වායුව මිශ්‍ර වූ පසු මෙහිදී ඉන්ධන හා වායුව මිශ්‍ර වූ පසු බාහිර පුළිඟුවක් ආධාරයෙන් සිලින්ඩරය තුලදී දහනය වේ. සිලින්ඩරය තුලදී දහනය වේ. සිලින්ඩරය තුලදී දහනය වේ. කෙසේ වෙතත් එන්ජිමක් ක්‍රියාකාරී වීමේදී විවිධ හේතු පාදක කොටගෙන වාත ඉන්ධන මිශ්‍රණය ඉන්ධන මිශ්‍රණ අනුපාතයන් කියලා දැන් වාත ඉන්ධන මිශ්‍රණ අනුපාතයන් ප්‍රශස්ත අයුරින් වෙනස් කරගත යුතු වේ. අනේ හරි මෙන්න මෙතන තරුවදා ගැටි ලියන්න මෙන්න මේ කතන්දරේ ටියුට් එකේ දිනවල දන්නේ නැද්ද ටියුට් එක ගන්න නැහැ මේ ලියාගෙන ටියුට් එක ගන්න ළඟද එන්ජිම පණ ගැනීමේදී එහි අවස්ථිතිය හා ඝර්ෂණය හේතුවෙන් වැඩි බලයක් අවශ්‍ය වේ. වැඩි බලයක් ලබා ගැනීමට වැඩි ඉන්ධන ප්‍රමාණයක් දහනය කළ යුතුය. වැඩි බලයක් ලබා ගැනීමට වැඩි ඉන්ධන ප්‍රමාණයක් දහනය කළ යුතුය.
හරි මට විනාඩියක් දෙන්න මම ටියුට් එකක් පගන්නවා ප්‍රශ්න හම්බුණා ඉගෙන ටියුට් එක ඉරිලා නේද ඉතින් මම දැක්කේ උදේ දැක් ඒවා ටියුට් එක කොහොමද හොඳයි නේද අම්මේදි කට්ටිය 22 ටියුට් එක ලස්සනට ගියාම වැඩ හරි ඊළඟට දාමු යන මාතෘකාව හරි එන්ජිමක ඉන්ධන වාත අනුපාත දාන මාතෘකාව වැදගත් කැලලා එන්න වැදගත් කැලලා එන්නම වැදගත් නේද අර මෙච්චර කාල විස්තර කරපු ටික තමයි මම කිව්වේ ඒ කියන්නේ අපි දැන් මේ දවස් දෙක තුනේ කතා කරපු දේ තමයි මම කිව්වේ එළියුවේ එන්ජිමක ඉන්ධන වාත මිශ්‍රණ අනුපාත ඉන්ධන වාත මිශ්‍රණ අනුපාත පැරණීගලට ටියුට් කතාව ඇහුවේ කවුද ජමිදුද මේ ඒක මේ අද ශ්‍යාන්ට එහෙම එන්න කියලා කිව්වා ජමිදුගේ අපේ 21 ජමිදු නේද තියෙන්නේ 20 ජමිදු නේද ජමිදු ශ්‍යාලත් එක්ක මෙඩු ජමිදු නේද මොකක්ද දැක්කනේ 22 හරි පුතේ මේ හෙට යනවා කියන්නේ මේ අද එවන්නේ ඉතියේ ගිය පාර සුදීෂයි එහෙම නේද ඔයාලට බෙදුවා නේද මේ පාර ෂෙහාන් අයියා දෙනවා ෂෙහාන් එනවා ගොඩක් වල ටියුබ් එක ගන්න අද උදේ ඉඳන් මොර දුරන වයින් හොම් දෙන බයික් එකක් එන්නේ එන්න විදියට තිබුණේ ඒ හින්දා වෙලා ගන්න බැරුනේ හෙට උදේ වෙන්නම් කියලා කිව්වා හෙට උදේ මෙවන්න ටියුබ් එක ඔයාලට වෙන මෙන් කළා දීලා තියෙන්නේ හරි ලියන්න
ඔව් කාබලේටේ ක්‍රියාකාරීත්වයට පහලින් තමයි මේක ලියන්න තියෙන්නේ. හරි. ලියන්න. ටියුබ් කට්ටිය වැඩි හම්බෙලි කට්ටිය තියෙනවනේ. හරි ලියන්න. සිසිල්ව ඇති එන්ජිමක් පණ ගැන්වීමේදී එන්ජිමක් නැත්නම් එන්ජිමක් පණ ගන්වන විට කියලා දාන්න. නැත්නම් සිසිල්ව ඇති එන්ජිමක් පණ ගැන්වීමේදී සිසිල් මාත්‍රිකාව එන්ජිමක ඉන්ධන වාත මිශ්‍රණ අනුපාත. මාත්‍රිකාව එන්ජිමක ඉන්ධන වාත මිශ්‍රණ අනුපාත. හරි. ඒ යටතේ එක මොකක්ද? ඒ යටතේ එක ලියන්න. ඒ යටතේ එක ලියන්න. සිසිල්වද එන්ජිමක් පණ ගැන්වීම. සිසිල්වද එන්ජිමක් පණ ගැන්වීම. හරි. ඉස්සරහට පොඩි ඩොට් එකක් මෙහෙම දාලා දාන්න. මෙහෙම. හරි. ලියන්න. එන්ජිමක් පණ ගැන්වීමේදී එන්ජිමක් පණ ගැන්වීමේදී එන්ජිමක් පණ ගැන්වීමේදී අතිසාරු මිශ්‍රණයක් ඉතාසාරු මිශ්‍රණයක් නැත්නම් ඉතාසාරු මිශ්‍රණයක් නැත්නම් අතිසාරු මිශ්‍රණයක් එන්ජිම වෙත ලබා දිය යුතුය. එන්ජිම වෙත ලබා දිය යුතුය. ඒ කියන්නේ පුතේ දැන් එන්ජිමක් ස්ටාර්ට් කරනකොට ලොකු බලයක් ඕනේ. ඉඳලා මුකුවේ නැගින්නකොට ට අමාරුවෙන් නැගින්න. නිදාන ඉඳලා ඇඳෙන් නැගින්නකොට එන්න අමාරුවෙන් නැගින්න. නොනා ඉඳලා පළවෙනි වතුර බාල්දිය නානකොට පට්ට අමාරුවෙන් නාන්න. අයියේ. සාමාන්‍ය ක්‍රියාවලිය වෙනස් කරන්න හදන්නේ. එතකොට ලොකු වේට් එකක් දෙන්න ඕනේ. සමහර වෙලාවට ඇඟින් ඒ වේට් එක දෙන්න බෑ. ඒකට පණ නැහැ. ඒතර ඔයාලා කියනවා අනේ මා උස්සන්න කියලා අත් දෙක දික් කරනවා. ඇයි? ඔයාලා ඇඟින් ඒ වේට් එක දෙන්න පණ නැහැ. ඔයාලා දෙනවා ඊළඟ අඩියෙන් වල වැටෙයි කියලා. ඒ වගේ වාහනයකත් මේ කතන්දරේ මේ විදිහට වෙනවා. වාහනයකත් මේ කතන්දරේ මේ විදිහට වෙනවා කියන්නේ පුතේ. හරි කොහොමද වෙන්නේ? වාහනයක් නවත්තලා තියලා එකපාරට ස්ටාර්ට් කරන්න පටන් ගන්නකොට වාහනේ අපි අතුර දාලා ස්ටාර්ට් කරාට පස්සේ වාහනයක සියලුම කොටස් නිශ්චල වෙලා තියෙන්නේ. එකිනෙක ධාවනය වෙන්නේ නැහනේ. සමහර විට වාහනේ අපි සතියක් විතර එක තැන තියලා තිබ්බොත් පුතේ මේකේ තියෙන ස්නේහන ද්‍රව්‍ය ටික ඔක්කොම තෙල් දෙනට බහලා තියෙන්නේ. ඔක්කොම තෙල් දෙනේ තියෙන්නේ. හරි. එතකොට මෙහෙම තියෙනකොට ඔක්කොම තෙල් දෙනට බහලා සමහර විට අර එහෙම නිකන් තිබිලා අනික දැන් අර බෙල්ට් වලින් වාහනේ ඉර වෙලා මේ හැමදේම තියෙනකොට මෙයාව කරකවන්න නම් අර තියෙන හැම ඝර්ෂණ බලයක්ම අභිබෝල යන්න පුළුවන් තරම් බලයක් දෙන්න ඕනේ. අයි මේ හැම ලෝහ කොටසම ඝර්ෂණයක් තියෙනවා. එතකොට මේ හැම එකක්ම අභිබෝල යන්න තරම් බලයක් දෙන්න නම් සාමාන්‍ය අවස්ථාවේ යන පෙට්‍රල් කාර්යක්ෂමතාවයෙන් වැඩේ කරන්න බෑ.
ඒ ඉතින් මේ වෙලාවට අපි ටිකක් වැඩිපුර එන්ජිම ඇතුළට ඉන්ධන දෙන්න හදන්න. මෙන්න මේම වැඩිපුර ඉන්ධන දෙන්න භාවිතා කරනවා. අන්න අතනදී ඔයාලට මතක නම් කතා කරා වාත ශෝධක කපාටි කියලා කපාටය. ඒ කියන්නේ ඇතුළට එන්ජිම ඇතුළට නල දෙකක් කරහනේ එන්නේ. එකකින් වාතය එනවා එකකින් තෙල් එනවා. අපි වාතය එන පැත්ත වහනවා. වාතය එන පැත්ත වැහුවහම පුතේ අර පැත්තෙන් හොගාලා අදිනකොට වාතය වැඩි ප්‍රමාණයක් ඇවිල්ලා ඉන්ධන අඩු ප්‍රමාණයක් ආවා නම් දැන් වාතය එන්නේ නැත්තම් ඒ අඩුපාඩු වහන්න ඉන්ධන එන්න ඕන. ඒක නෙමෙයි. හරි. දැන් අපි හිතමුකෝ පිටි පොඩ්ඩයි තියෙන්නේ. කිරිපිටි චුට්ටයි තියෙන්නේ. කිරිපිටි චුට්ටක් තියෙනවා වෙනදා දාන තරම් කිරිපිටි නැහැ. හැබැයි කිරිත එකක් හදන්න ඕනේ. එතකොට මොකද කරන්නේ? මොකද කරන්නේ? කිරිපිටි පොඩ්ඩයි මේ තියෙන්නේ. දැන් වෙනදා අපි කිරිපිටි මේ ගන්න දානවා. දාලා තමයි මේ කිරිත එක හදන්නේ. දැන් අද කිරිපිටි තියෙන්නේ මේ ගාන. අපි හිතමු වෙනදා මෙන්න මේ ගානටම කිරි දානවා කියලා. මේ සම්පූර්ණ දෙය. දැන් අද තියෙන්නේ මෙච්චරයි කිරි. දැන් මොකද වෙන්නේ? මෙච්චරයි කිරි තියෙන්නේ. මේ අට කැලේ විතරයි කිරි තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? මෙන්න මේ ස්පේස් එකට කිරි නෑ නේද? එහෙනම් ඒ ස්පේස් එක පුරවන්න එන්න ඕන යන්නේ. මෙන්න මේ උඩ තියෙන මොනවද? වතුර වලින්ම තමයි. දැන් තේරෙනවද වැඩි? අරගෙත් අර වගේම තමයි. හරි මොකද වෙන්නේ? පිස්ටන් එකක් චූසන පාරෙන් පල්ලට ඇදෙනකොට අර බට දිගේ අදිනවා යාල ඇතුළට. එතකොට කාබ්ලේට් සිද්ධ වෙනවා එයාලගේ තියෙන්නේ කවුද තියෙන්නේ කාය වුණා හරි හරි ඔය දම්සෙන් ඕනේ මෙන්න මේ යවුව ඇතුළට. එහෙම කරන්න වෙනවා. එතකොට වාත ශෝධක කපාටේ හරහා අපි වාතය එන එක සීමා කරාම වාතයේ පුරප්පාඩුවට තෙල් පුත්තේ වැඩිපුර යනවා ඇතුළට. අන්න අපි දැන් කියනවා වාත ලෙවල් එකයි සාමාන්‍ය වාත ලෙවල් එකයි තෙල් ලෙවල් එකටයි වඩා මේ අවස්ථාවේදී ටිකක් වැඩිපුර තෙල් පිච්චෙනවා කියලා. ඒකට අපි කියනවා අදිසාරු මිශ්‍රණයක් කියලා. හරි අදිසාරු මිශ්‍රණ වලට හම්බෙලා ඇති සමහරක් ගෙවල් වලට ගියාම පුතේ සමහර ගෙවල් වලට ගියාම දැන් අපි සර්ලානේ අපි ඉඳලා ඉట్లా ඔය අඳුරන පැති වලට ගියාම සමහර වෙලාවට ඉතින් අපිත් එක්ක ඔය හොඳට කතා බහ කරන හරි දරුවන්ගේ ගෙවල් වලට ඉඳලා ඉල්ල උඩ වෙනවා. දැන් ඔයාලත් දැන් ඔය පැත්තේ ආවොත් එහෙම දැන් අපි හිතන්නකෝ ඔය පැත්තේ ආවා කියලා නුවර පැත්තේ ආවොත් එහෙම අපි දන්නවනේ දැන් නුවර ඉන්නේ අපිත් එක්ක හැම වෙලේම කතා බහ කරන්නේ කවුද කියලා. ඔව්. එතකොට සුලේකට එහෙම ඕල්ලක් දාලා අහනවා කොහෙද උන්ට ගෙවල් දින අපි නිකන් ඇවිල්ලා දෙන්නද කියලා. හරි. දැන් නිසල්ලා ගෙවල් පැත්තේ આવොත් ඒ පැත්තේදී අපි අහනවා. හරි. එතකොට නිකන් අපි දැන් ගොඩ වෙලා යනවනේ ඉතින් ආසාවට ඉතින් ඈත කොහෙද යහම. දැන් ඒ වගේ ගියාම පුතේ ගුරු ගෞරවය උතුරලා යනවනේ බලගේ. භක්තිය උපරිම වැඩි. මොකුත් නෑ සාමාන්‍ය ගෙවල් වල මිනිස්සුන්ට දාන්නේ පිටියයි 4යි නම් සර්නේ 8ක් දාන. දාලා කලවම් කරලා දෙනවා මොකුත් නෑ පුතේ. කෙලින්ම මෙහෙම පාවෙන්නේ යොදේ. මෙච්චරද තත්ත මොකුත් නෑ මෙහෙම ගහනකොට තනියට චීස් කෑල්ල වගේ. කිරිය කියන්නේ නෑ. අර චීස් දිය කල වුණකොට තියෙන්නේ ඒ වගේ. පුදුම රහක් තියෙන අම්මා කියලා වැඩක් නෑ. ටික වෙලාවක යනකම් පුටු වෙන්න නැගිටින්න බෑ. ඒ තරමට මත් වෙනවා. හරි එහෙම. එහෙම නැත්නම් සර්නේ වෙලාවට කියන මං සීනි කන්නේ නැටි අඩු සීනි හදන්න කිව්වම හරි හරි සර් කියලා යලා මොකුත් නෑ වෙනදා දාන සීනිය දෙකක් දාන සීනිය 4ක් කරලා දාලා කලවම් කරනවා. පුතේ යටත් සීනි උඩත් සීනි. උඩ තට්ටුව තෙල් වගේ සීනි පාව වෙනවා යට තට්ටුවේම මොකද වෙන්නේ? සීනි වෙන මර අක්කල කන්න තියෙන ඒ ගානට. හරි ඇඹලේකෙන් වැන්නොත් එම් පුතේ උඩ දිය වැඩියා ඇදින මැරලා යන්නලද. උ සීනි තේක පොඩ්ඩ යන්නේ ඇඹලේ වැඩි ටික උඩ සුග මට්ටම වැඩි වෙලා උමරලා යනවා. හරි ඒ තරමට ගුරු ගෞරවය. හරි ඉතින් ඒ වීම කරන්න බෑ. හරි ආයෙ ආවහම නැත්නම් තියල්ලා දෙන්නේ යන්න එපා පිස්සුද. පොඩි එකක් දියලා මොනසෙක් ආ. හරි ඒ දින තේක පුතේ සාමාන්‍ය වලකට තේක දෙන්නේ. අපි මිනිස්සුන් එහෙම උනත් නැහැ. හරි දෙන්න මම කියන්නේ අදිසාරු මිශ්‍රණ. අහන් ඒවට තමයි අදිසාරු මිශ්‍රණ කියන්නේ. සාමාන්‍ය නෑදෑයෝ වල ගියාම ඒක තමයි වෙන්නේ. හරි සමහර නෑදෑයෝ වල ගියාම දැන් සමහර ලාවට අපේ නෑදෑයෝ වල ගියාම මට නිදන් අතර රෝග දෙක තුනක් තියෙනවා. ඒ කියන්නේ ඒ කාලේ නම් ටියුෂන් එක කරන්නේ. ඒ ඉන්න මට ගොඩක් වෙලාවට ગેස්ට්‍රයිටිස් වැඩි. ඉතින් ගෑස්ට්‍රයිටිස් වැඩි ඉන්න පුතේ අම්මෝ ගෙවල් නෑදෑයෝ වල ගියාම හරි තැනනේ අපිට. ඒක මොකද කරන්නේ? ලොකු පුතාට මේ ગેස්ට්‍රයිටිස් නේ. ඒ හින්දා කිරි නිකන් දෙන්න ඕනේ කහට ඇවින්දක් කරන්නේ අම්මු සුදු කිරි එකක් කළු දේ පාන්දර කරන් දෙනවා කියලා ඉඳාගෙන මොන තමයි මොනවරන්නද ඉතින් හරි එකයි ඉතින් ඔන්න ඔය වගේ තමයි අදිසාරු මිශ්‍රණය මතක් කරගන්න හරි ඒ හින්දා වැඩි හරි
අධිසාර මිශ්‍රණ මතක නැහැ. හරි. එහෙනම් අපි යන්න ලිවනේ. අධිසාර මිශ්‍රණය ලබා දෙන්න ලැබෙයි කියලා ලිවනේ. මෙහිදී සාමාන්‍ය ඉන්ධන වාත මිශ්‍රණයට වඩා වැඩි ඉන්ධන ප්‍රමාණයක් ලබා දීම සඳහා වැඩි ඉන්ධන ප්‍රමාණයක් ලබා දීම සඳහා වාත ශෝධක කපාටය හරහා ඇතුළට පැමිණෙන වාතය සීමා කරයි. උදේ බිස්කට් එකක් කනවා. මම මොකේ කන්නේ? උඩ ගන්න නම්බර වෙන්නේ. හරි. හරි. අපි ඊළඟට එන්ජිම පණ ගන්න යන්නේ නෙවෙයි. සීනි මම හොරෙන් ගන්න උදේ රතු සීනි විතරයි. හැබැයි මම බොන්නේ සුදු සීනි. අපි නෝනා කියන බොරු කියනවා. නෝනා දන්නවද? හා මං ජූටි කාලේ කරපුවානේ. හරි. මේ බලන්න. ලියන්න ඊළඟට. ideal තත්ත්වය නැත්තම් අපි යමු මොකද ලැසිදියුම් මාර්ගයක දෙවනි කරුණ ලැසිදියුම් මාර්ගය හරහා ඉන්ධන පැමිණෙන විට ලැසිදියුම් මාර්ගය හරහා ඉන්ධන පැමිණෙන විට හරි ලියන්න යටි වාහනයක් පණ ගන්නවා චලනය නොකරන අවස්ථාවේදී අනුපාතය පස්සේ ලියමු එතනින්. චලනය නොකරන අවස්ථාවේදී ස්ටේජ් එක මොකද කියන්නේ? තොරණ කපාටයේ වැසී ඇති බැවින් නෑ 15 එක නෙමෙයි. තොරණ කපාටයේ වැසී ඇති බැවින් 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 මොකද කාබලේටර් හරහා එන්ජිම වෙත තොරණ කපාටයේ වැසී ඇති බැවින් කාබියුලේටරය හරහා ඉන්ධන එන්ජිම තුලට පැමිණීම සීමා වේ. එන්නෙම නැහැ.
කාබ්‍රේටරය හරහා ඉන්ජන එන්ජිම තුළට පැමිණීම නතර වෙයි කියලා දානවා. නැත්තම් සීමා වේ ඕන එක. මෙම අවස්ථාවේදී වෙනත් මාර්ගයක් එහෙම නැත්නම් ලැසිදියුම් මාර්ගය හරහා එන්ජිම වෙත ඉන්ධන සපයනු ලැබේ. මෙය ලැසි ගමන් මිශ්‍රණ අනුපාතය ලෙසට හැඳින්වේ. ලැසි ගමන් මිශ්‍රණ අනුපාතය ලෙසට හැඳින්වේ. හරි මොකද? මෙය ලැසි ගමන් මිශ්‍රණ අනුපාතය ලෙසට හැඳින්වේ. දෙවැනි එකේ මාතෘකාවත් ඒකම තමයි. ලැසි දියුම් මාර්ගය හරහා ඉන්ධන පැමිණෙන්නේ. එහෙම නැත්නම් වාහනයක් ධාවනය කර වාහනයක් පණ ගන්නවා ධාවනය නොකරන අවස්ථාවේදී අනුපාතය කීයද? 11ට 1යි. මෙතනදී කියන්න දෙයක් තියෙනවා. ඒ වාහන මෙන්න මේ හිඳ තමයි අපිට කියන්නේ ටොපියක් ගේන්න කඩේට යන්න හරි එන්ජින් එක ඕෆ් කරන්න එපා කියලා. ඔයාලා දැන් ටොපියක් ගේන්න කඩේට යන්න එන්ජින් එක ඕෆ් කරොත් එහෙම එන්ජින් එක ස්ටාර්ට් කරනකොට වාහනේ 1:7 අනුපාතයෙන් තෙල් පිච්චෙනවා චුට්ටක් වෙලා යනකම්. එතකොට බාහන මහා පරිමාණයේ තෙල් පිච්චෙනවා. ඊට වඩා වාහනේ එන්ජින් කොටස් වැඩිපුර ගෙවෙන්නේ මේ අවස්ථාවේ. කැරකි දින කට අංගාල නවත්තන එකයි නවත්තලා දින එකපාර කරගවන එකයි තමයි වැඩිපුරම උක ගෙවි යන්න තියෙන හේතුව. පොඩි අවස්ථා දෙකම හරි භයානකයි. අනික තමයි දැන් අතිසාර මිශ්‍රණයක් දෙනකොට අපි හොගාල මිශ්‍රණය දෙනවනේ. සමහර වෙලාවට පළවෙනිම අවස්ථාවේදී ෂොක් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ බලපාර ඇති වෙන්නේ නැති වෙන්න පුළුවන්. බලපාර පළවෙනි එකේදී ඇති වුණ නැති වුණොත් සමහර වෙලාවට කලින් පාරවල් වල ආපු ඉන්ධන පිස්ටන් එකේ පොඩ්ඩක් ඉතුරු වෙලා තියෙන පුළුවන්. එතකොට මේ ඔක්කොමත් එක්ක බ්ලොක් වෙලා දිවිලා ඩෝං ගාලා දුරපු ගමන් එන්ජින් එක උඩුපුරොඤ්ඤං ගාලා තමයි. ඒ ඉන්න හරි පරිස්සමින් ටොපික් ගන්න යන්න එන්ජින් ඔෆ් කරලා යන්න එපා. අපරාධي අපේ එන්ජින්. තාත්තලාට කියන්න විශේෂයෙන්ම වාහනයක එන්ජිමක් වැඩිපුරම ගෙවෙන්නේ මොන අවස්ථාවලද? වාහනයක් මොකනොද? නවත්තනකොට සහ ස්ටාර්ට් කරනකොට කියනවා. නෑ ගොඩක් වෙලා ස්ටාර්ට් කරලා තිබ්බ කියලා ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නෑ. හැබැයි අපි නියම ස්ටාර්ට් කරලා තියන්න ඕනේ නෑ. නවත්තලා දියමු. ගොඩක් වෙලා දියමු. හරි. ඊළඟට බර වාහන නවත්තන්න නැත්නම් හරි ඒ වැකුම් ලෝඩ් කරන්න ඕනේ. ආයෙ එන කතන්දර ගොඩන්නේ පුතේ. වාහනේ ආයෙ ස්ලෝ වුණාම ආයෙ ස්ටාර්ට් කරගන්නයි එන කතන්දර ඒකයි. ඔව් වාහනයක් ස්ටාර්ට් කරද්දි ලයිට් රේඩියෝ හැම දෙයක්ම හරිනම් නවත්තන්න ඕනි. නැවතිලක් තමයි වදින්නේ. ඒ කියන්නේ ස්ටාර්ටින් මෝටර් රේට් ස්ටාර්ට් වෙනකොට ලොකු වෝල්ටේජ් එකක් අදින්න බෑ. එතකොට ඔටෝමැටිකලිම වාහනේ අපි යතුරු ස්ටාර්ට් කරනකොට මේ පද්ධති හැම දෙයක්ම විසන්ධි කරනවා. ඒකයි අපි ස්ටාර්ට් කරනකොට අනික් ඔක්කොම නැවතිලා ස්ටාර්ට් වෙන්නේ. ඊට වඩා හොඳයි සාර්ථකයි ඒ ඔක්කොම ඕෆ් කරලාම ස්ටාර්ට් කරන එක. එතකොට හරි ලේසියෙන් ස්ටාර්ට් වෙනවා. හරි බැටරියටත් හොඳයි.
හරි ඊළඟ එක තුන්වෙනි මාතෘකාව වාහනයක් ධාවනය වන විට ස්ටාර්ට් මෝටර් එක ගැන කරනවා අන්තිමට හරි කියන අනුපාතය මෙහෙමයි ඉතින් ඔන්න අනුපාතය දාගන්න 14.5ට 15ට 1යි හරි පුතේ අපි පෙට්‍රල් ගැන කතා කරන්නේ මේ ඇයි අපි පෙට්‍රල් ඉන්ජින් කාබුරේටර් ගැනත් එක්ක කතා කරන්නේ මේ කාබුරේටරෙන් දෙන අනුපාතය ගැන මේ පෙට්‍රල් හරි ලියන්න 14.5ට 1යි 15ට 1යි හරි ඒ කියන්නේ 14.5ට 1 සහ 15ට 1 මේ දෙකම වෙන්න පුළුවන් කියලා කියන්නේ මේ හරි 14.5 කියන්නේ වතුර නෙවෙයි වැරදුනා මොනවද වාතය මේ ඉන්ධන මේ මොනවද වාතය මේක ඉන්ධන හරි ලියන්න ලියන්න වාහනයක් ධාවනය වන අවස්ථාවලදී
13.5 සහ 14.5 සහ 15ට එක අනුපාත වලින් 15ට එක අනුපාත වලින් ඉන්ධන දහනය වේ. ඉන්ධන දහනය වේ. හරි. ඊළඟ ලියන්න. වාහනයක් අධික වේගයෙන් යන විට නැත්තම් එන්ජිමක භ්‍රමණ වේගය ක්ෂණිකව වැඩි කරන විට කියලා. එන්ජිමක භ්‍රමණ වේගය ක්ෂණිකව වැඩි කරන විට එන්ජිමක භ්‍රමණ වේගය ක්ෂණිකව වැඩි කරන විට කියලා දාලා ලියන්න. නමයට එක. නමය අනු එක. ලියන්න. එන්ජිමක භ්‍රමණ වේගය ක්ෂණිකව වැඩි කරන විට 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 වඩා සරු ඉන්ධන මිශ්‍රණයක් ලබා දිය යුතුය. 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 මෙම අවස්ථාවේදී පෙර අවස්ථාවේ සැපයූ වාත ඉන්ධන මිශ්‍රණ ප්‍රමාණය අමතර මාර්ගයකින් පුතෝලි මේ ලියන්න
පෙර අවස්ථාවේ සැපයූ වාත ඉන්ධන මිශ්‍රණය එසේම පවතිද්දී වාත ඉන්ධන ප්‍රමාණ මිශ්‍රණය එසේම පවතිද්දී අමතර මාර්ගයක් කරහා වැඩිපුර ඉන්ධන ප්‍රමාණයක් ලබා දීම සිදු කෙරේ. වැඩිපුර ඉන්ධන ප්‍රමාණයක් ලබා දීම සිදු කෙරේ. වැඩිපුර ඉන්ධන ප්‍රමාණයක් ලබා දීම සිදු කෙරේ. වැඩිපුර ඉන්ධන ප්‍රමාණයක් මිශ්‍රණයක් ලබා දීම වැඩිපුර ඉන්ධන ප්‍රමාණයක් ලබා දීම සිදු කෙරේ. මේ සිදු කරන්නේ තොරණ පොම්පේ නම් උපාංගයකිනි. උපාංගයකිනි. තොරණ පොම්පේ නම් උපාංගයකිනි. හරි, මේකෙදි තෙල් පිච්චෙනවා 9ට අනුපාතයට. ඒ කියන්නේ මේ මොකද්ද? අර ගැට්ටේ අමාරුවට මේ වගේ අර්ථය. අර අමාරුව වැඩිලා අමාරුව යන්නේ එළව යන්න බලාගෙන. ඒ ආගියු වචනේ හරි ඒක මම ආපහු රිවයින්ඩ් කරන්නේ. හරි, ඒක වැඩි වුණාම සමහර උන්ට පාරේ යන්න බෑ, එළව යන්න ඉඳනවා. එළව පොල් බලන් ඉඳලා බයික් වල ඉන්නේ ඔය එකපාරට මේ ස්කූටර් කාර ගාන හරි ඩෝ ගාන උවිවරයි. උන් ඉතින් එළවෙන්නේ හැරේ. අන්න එහෙම එළව යන්න බලාගෙන ඉන්නේ උන් එකපාරට රේස් කරලා ගියාම මේ වගේ තෙල් පිච්චෙනවා. අධික තොරණේ හොඳ නෑ පුතේ. තේරුම් ගන්න. අධික තොරණේට ගිගා මොකද වෙන්නේ? හරි මේකසේ. සර් වාහනයක නිකන් තියෙද්දි බැටරිය බැහැලා නම් මොකක්ද කරන්නේ? ස්ටාර්ට් කරන්න. පුතේ ඩීසල්ද පෙට්‍රල්ද? වාහනේ පෙට්‍රල්. කරන්න පුළුවන් ක්‍රම දෙක තුනක් තියෙනවා. එකක් තමයි දැන් බැටරිය charge කරලා දාන්න පුළුවන්. දැන් charge කරන්න විදියක් නැත්තම් ළඟපාත වාහනයක් වාහනේ ගාවට ගෙනහැල්ලා ජම්පර් වයර් එකක් පාවිච්චි කරලා ඔයාලගේ බැටරියකට කරන්ට් එක දීලා හරිද? ඊට පස්සේ ඒ වාහනේ ස්ටාර්ට් එකේ තියද්දි පොඩ්ඩක් රේස් කරනකොට ඒ වාහනේ ස්ටාර්ට් එකේ තියලා රේස් කරන ගමන් ඔයාලගේ අතුර ගහන්න. නැත්තම් ගහන්න එපා සමාහිත කියන්නේ. ඒ වාහනේ ස්ටාර්ට් එක ඕෆ් කරලා ගහන්න එපා. මොකද ඔයාලගේ වාහනේ ඩෙඩ් වෙලා නම් තියෙන්නේ බැටරි එක ස්ටාර්ට් වෙන්නේ නැහැ. ඒතකොට අනික් වාහනය චුට්ටක් රේස් කරන ගමන් කකුලේ ඔයාලගේ වාහනේට බැටරි වයර් එක තියලා ගහන්න ස්ටාර්ට් වෙනවා. එහෙම නැත්තම් ඉතින් charge කරලා ගෙනලා ගමන් තමයි වෙන්නේ. තල්ලු ස්ටාර්ටින් මොකද්ද වාහනේ කියලා කියන්නේ. සමහර වෙලාවට බැටරිය ඩෙඩ් වෙලා තිබ්බත් ස්ටාර්ට් වෙන්න පුළුවන්. හැබැයි අලුත් වාහනයක් වගේ නම් සිස්ටම් එක දුවන්නේ EFI වලින් නම් වැඩ කරන්නේ නැහැ. මොකද්ද වාහනේ? ඒ කියන්නේ සාමාන්‍ය අපි හිතමු දැන් ඔය Alto එකක් හරි නැත්නම් ඒ වගේ පොඩි මොකක් හරි අලුත් වාහනයක් කියන්නකෝ. මේ බෑ පල්ලමකට දාලා ගියර් එකකට දාලා එහෙම ගන්න බෑ. ඒක තමයි ක්‍රමේ. දැන් බැටරි ඩෙඩ් වෙලානේ තියෙන්නේ. හරි රීස්ටාර්ට් කරන එකෙන් කරන්නේත් ඒක තමයි. සාමාන්‍යයෙන් තල්ලු කරනකොට අපි සෙකන්ඩ් එකට දාලා ක්ලච් එක බාගලා තියලා සෙකන්ඩ් එක ටච් එක උඩ එනකොටම යතුරු පොඩ්ඩක් ගන්නවා. එතකොට ස්ටාර්ට් වෙනවා. ෆොටෝ වාහන තල්ලු කරලා ස්ටාර්ට් කරන්න බෑ. හරි. දැන් එහෙම තල්ලු කරලා ස්ටාර්ට් වෙනවා නම් පුතේ හරි. එහෙම තල්ලු කරලා ස්ටාර්ට් වෙනවා නම් වාහනේ සෙකන්ඩ් එකට වගේ දාගන්න. නියුට්‍රල් කරලා වාහනේ ටිකක් කලින් චුට්ටක් කෙලින් පාරට තල්ලු කරන්න. එහෙම නැත්නම් තල්ලමක දාන්න.
දාලා වාහනේ ටිකක් හොඳට කැරගෙනවා කියලා තේරෙනකොට ක්ලච් එක අතාරින්න. ක්ලච් එක උඩට ගන්නවත් එක්කම ඇක්සලරේටරෙන් පොඩ්ඩක් ගෑස් දීලා බැලන්ස් කරලා ඒකම යතුරු ගහන්න. යතුරු ස්ටාර්ට් කරනවා. ඒක හොඳ ක්‍රමයක් නෑ නෙවෙයි ඉතින් කරන්න දෙයක් නැති වුණාම කරන වැඩ. ස්කූල් ටෙක්නොලොජි වලට එන්නේ අර පොඩි ක්‍රමයක් තියෙන මේක ඔයාලට ওই නම් මම දාන්න ඒවා අපිට නෑ. කරන්න ওই නම් මම වීඩියෝ එකක් දාන්න ඒක. හරි. වාහනේ නියුට්‍රල් කරලා සේෆ්ටි පල්ලමකට සේෆ්ටි පල්ලමක් කියන්නේ මෙහි මහා බදරංග જાතේ වගේ පල්ලම් වලට දාන්න එපා. වාහනේ යතුරු ඕෆ් කියලා කියන්නේ බ්‍රේක් වැඩ කරන්නේ නැහැ. සාමාන්‍ය ප්‍රමාණික වාහනේ ත්වරණය වෙන පල්ලමකට දාලා පාරකට දාලා වාහනේ නියුට්‍රල් කරලා තියලා ඊට පස්සේ පල්ලමට යන්න ගත්තාට පස්සේ වාහනේ සෙකන්ඩ් එකට දාලා ක්ලච් එක පාගගෙන ඉන්නවා. සෙකන්ඩ් එකේ ටිකක් රන් වෙනකොට ක්ලච් එක චුට්ටක් උස්සනකොටම ගෑස් පොඩ්ඩක් දෙනවා කකුලේ අනික් කකුලේ. ඇක්සලරේටර් පොඩ්ඩක් පාගන. ඇක්සලරේටර් පොඩ්ඩක් පාගන ගමන්ම අපි අතුරු දානවා. එතකොට හරියි. ඔටෝ ගියර් වල ඕවා බෑ. හරි. ඊට පස්සේ තවඩුවක් ගන්න වෙන එකකින් කෙලින් පාරක පොඩ්ඩක් තල්ලු කරත් හරි. එකම ස්පීඩ් එකේ ගොඩ වෙලාවක් ඔව් වදිනකොට තෙල් පිච්චෙනවලු. හැබැයි එකම ස්පීඩ් එක කියන්නේ ෆස්ට් එකේ සෙකන්ඩ් එකේ නෙවෙයි. අඩුම ගානේ 4 තර්ඩ් එකේ ෆෝර්ත් එකේ වගේ ආයෙ 4 3 4 තමයි ගොඩක් වෙලාවට හොඳ. යතුරු ඕෆ් කරාම බ්‍රේක් වැඩ නැහැ. වැඩි කාල යූස් කරන්න හොඳ ඔටෝ වේවද මැනුවල් වේවද කියලා ඉතින් වෙනසක් නැහැ. ඉතින් යූස් කරනකොට මැනුවල් ඔටෝ එක හරි ලේසි. ලෙඩේ ඉන්න ගත්තාම ඉතින් ටුක්ටක් වියදම වැඩි. ඇත්ත කතාව. ඉතින් දෙකේම වෙනසක් නැහැ. ඉතින් අර මැනුවල් එකේ ඩීසල් දාලා අඳලා වඩා ඔටෝ එක ලේසි. ඉතින් ලෙඩ පොඩ්ඩක් අඩුයි මැනුවල් වල. ඒක පුතේ මොඩ් වලට මාරු කරන්නේ ඒක ඉතින් සාමාන්‍ය හැම වාහනයකම බෑ මොඩ් මාරු කරන්න. RPM එකේ ඉක්මනමි ලෙවල් එක ඒක එක වාහනයකට වෙනස් වෙනවා පුතේ. සාමාන්‍ය 2000යි 2000යි අතර තමයි තියෙන්නේ. RPM එක 1000 2000 අතර 2000 තියාගෙන ඉන්න පුළුවන් නම් හොඳට හොඳයි. ඒක වෙනස් වාහනවල වෙනස් වෙනවා. බස් වල ලොරි වල වගේ යතුරු ඔෆ් කරාම බ්‍රේක් ලොක් වෙනවා. වැඩ නැහැ. අනික් ඒවා තමයි යතුරු ඔෆ් කරාම ගොඩක් වෙලාවට බ්‍රේක් වෙන්නේ. බ්‍රේක් වෙන්නේ නැත්නම් බ්‍රේක් පම්ප් එකේ හයිඩ්‍රොලික් නේ තියෙන්නේ. පම්ප් එකකින් වැඩ කරන්නේ පම්ප් එක වැඩ කරන්නේ ඉලෙක්ට්‍රික් වල. මේ පම්ප් එක වැඩ කරන්නේ එන්ජින් එක උඩ ගන්නවා. ඒක වෙලා තියෙනවා. බ්‍රේක් වල අරන්තරේ තියෙන්නේ ඒකයි. බ්‍රේක් පම්ප් එකකින් තියෙන්නේ. පම්ප් එක වැඩ කරන්නේ එන්ජින් එක උඩ කරාම. හරි. අපි ලියුවනේ ලියන කාබුලේටරේ දෝෂ. කාබුලේටරේ දෝෂ. කාබුලේටරේ දෝෂ නැද්ද ටියුට් එකේ? පුතා නෑ අමතර කරුණු මේවා අමතර කරුණු කාබුලේටරේ දෝෂ යන්න පෙට්‍රල් උතුරා යාම
හරි වෙට්ටල් උතුරලා ගියාද? වෙට්ටල් උතුරා යාම කියන්නේ තව එකක් ඒ සඳහා බලපාන හේතු නෑ EFI නෑ පුතේ. වෙන පොඩක් කියලා දෙන්න. වෙට්ටල් උතුරා යාම කියන්න ඒ සඳහා බලපාන හේතු වෙට්ටල් උතුරා යාම බලපාන හේතු දාන්න. කූරු කපාටේ අධික ලෙස ගෙවී තිබීම. කූරු කපාටය අධික ලෙස ගෙවී තිබීම. දෙක කූරු වැල්වය හිරවීම. කූරු වැල්වය හිරවීම. කූරු වැල්වය හිරවීම. කූරු කපාටේ අපද්‍රව්‍ය තැන්පත් වී තිබීම. කූරු වැල්වේ අපද්‍රව්‍ය තැන්පත් වී තිබීම. ඉපිල්ල සිදුරු වීම. ඉපිල්ල සිදුරු වීම. හරිද? 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 හරි. යන් අපි කතා කරගෙන හිටපු එකට පුතේ ලියන්න මොකද්ද? හරි ඊළඟ දාන්න. එච්චරයි. ඔබ තමයි දෝෂේ. රොඩු විරවුනාම ගලවලා සුද්ධ කරන්න ඕනේ පුතේ. ඔය ට්‍රිවිල් වලේම ගලවලා සුද්ධ කරන්නේ. කූරු කපාටි කියන්නේ චූටි කපාටි මොකටද? ඔයාලා අර ඇතුළට තෙල් එන පොඩි නොසල් එක අන්න ඒක. ඒක තමයි කූරු කපාටි. හරි. හරි. ලියන්නේ කරන මාතෘකාව ඔන්න ඉවරයි ඩීසල්. ඊයන පෙට්‍රල් ඩීසල් ඉන්ධන සැපයුම් පද්ධතිය.
ඩීසල් ඉන්ධන සැපයුම් පද්ධතිය. ඔව් පෙට්‍රල් උතුරා යාමට හේතුව තමයි පුතේ අර කිව්වේ. අද පොඩ කලින් කරගෙන පුතේ මට හරි අමාරුයි මම මේ මන්දිය රට නැතක් කැක්කුවේ මේ පැත්ත බලාලා කැක්කුම ඇදලා. හරි. ඩීසල් ඉන්ධන සැප පද්ධතිය කියලා කිව්වනේ. දැන් අපි බලමු ඩීසල් ඉන්ධන සැප පද්ධතිය මොනවද කියන්නේ. මොනවද කියන්න ඕන කියලා. හරි. යන මේ මූලික සැකස්ම පෙට්‍රල් වලට සමානයි. ඉන්ධන දහනය පමණක් සම්පීර්ණ ජුවලන ක්‍රමයට සිදුවේ. ඉන්ධන දහනය පමණක් ඉන්ධන දහනය පමණක් ඉන්ධන දහනය පමණක් සම්පීර්ණ ජුවලන ක්‍රමයට සිදු කෙරේ. ඩීසල් ඉන්ධන සැපයුම් පද්ධතිය මාතෘකාව පුතේ. හරි අපි නෝන දැකලා අර මම ඉන්නේ ප්‍රොෆයිල් එකේ
හරි යන්න එයාට පළවෙනි එක ලියන්න උදේ අපි ලියමු වෙන මේකේ තියෙන්නේ උපකරණ දෙක තුනයි ඩීසල් වලට අමතරව ඒ දෙක තුන ලියමු එකක් ලියන ඩීසල් ඉන්ධන පෙරහන පෙට්‍රල් වලට අමතරව එකයි දෙකයි තියෙන්නේ ඒ දෙක තුන ලියමු කියන්නේ එකක් ඩීසල් ඉන්ධන පෙරහන डीजल ईंधन पिरहान හරි ලියන්න මේක වෙනස් අරකට වඩා ඩීසල් ඉන්ධන පෙරහන සාමාන්‍ය අර අනිත් පෙරහන වලට ටිකක් වෙනස් ඒකට හේතුව මේකේ ඩීසල් වල වතුර වලින් කේස් නේ ඒ හින්දා වතුරක් මේකේ පෙරලා අයින් කරනවා ඒකයි මේක පොඩ්ඩක් අරකට වඩා ටිකක් ලොකුයි සහ වෙනස් කියන්න පෝෂණ පොම්පයෙන් සපයනු ලබන ඉන්ධන पोषण पंपයෙන් සපයන ලබන ඉන්ධන पोषण पंपයෙන් සපයන ලබන ඉන්ධන පෙරහන තුලින් පවිත්‍ර කොට ඉන්ධන විදුම් පොම්පේ වෙත ලබා දෙයි इंधन विදුම් පොම්පේ වෙත ලබා දෙයි. इंधन विදුම් පොම්පේ වෙත ලබා දෙයි. බොහෝ ඩීසල් සැපයුම් පද්ධතිවල ප්‍රාථමික හා ද්විතීක වශයෙන් හැඳින්වෙන පෙරහන් දෙකක් භාවිතා කෙරේ. පෙරහන් දෙකක් භාවිතා වේ. මෙවගින් සිදු කරන්නේ අපද්‍රව්‍ය කොටස් හඳවා ගනිමින් ඩීසල් පිරිසුදු කිරීමයි.
අපතගේ කොටස් හඳුනා ගැනීමෙන් ඩීසල් පිරිසිදු කිරීමයි. උදේ 23 පටන් ගන්න එකේ ටික මම දාන්නම් group වලට මේ දොරවල් ෂෙයා කරන්න දැන් අද link එකත් එක්කම දාන්නම්. මේ දොර කට්ටිය ගනීනේ. මේ අද අපි කාසය නවත්තමු ටිකක්. මට අද හරිය අමාරුයි. අට්ටම අමාරුයි. දැන් මම මේ කොහොම හරි කරන්න හැදුවා බෑ. මේ නුවර 23ක් වෙනම එකක් තියෙනවා. නුවර මේ කට්ටියත් මේ ඔක්කොම එකට දාලා එකනේ පටන් ගන්න උදේ දැන් 3-4ක් තියෙනවා. 3-4ටම කට්ටිය වෙන්නේ කොහොමද? දැන් ඊයේ වෙනදා කතා කරපු නුවර අයට එන්නේ කිව්වා. ආයෙ මගේ විතරක් ET විතරක් කියවුවොත් වෙනම පටන් ගන්නවා. ඒකට ඒකටත් එයයි හෙට 10ට තියෙනවා. ඒකට එවන් ඕපනින් එකට මේ හරි කලින් වීඩියෝ එක දාන්න අනේ පුතේ අද සමාවෙන්න ඕනේ බට්ට අමාරුයි. මේ අතේ අමාරුත් කොළුවේ එක්කම එල්ල දින්නේ. නැත්තම් මම කරගෙන යනවා දිගට අපි අදට චූටිගේ මාඩුවක් ගමු. හරි. හෙට හවස ක්ලාස් එක තියෙනවා 3 ඉඳන් 6 වෙනකම්. හෙට පටන් ගන්නවා 2023 10ට උදේ අලුත්ම පන්තිය. ඒකට දාන්න කියන මල්ලිලා එවන්න මම link ටික ඔක්කොම දාන්නම් group වලට අපි හැම group එකකටම. අපි එතනින් කතා කරලා වැඩේ කරමු. හරි හරි එහෙනම් උත්සාහය හැමෝටම අපි හෙට හමු වෙමු. ඔයර ඔයාලා ක්ලාස් එක 3ට තියෙන උදේ